අයිබෝන් දරුවනේ අපි අද දවසේ කතා කරනවා 10 ශ්‍රේණියේ රසායන විද්‍යාව විෂය කොටස පිළිබඳව. අපි අවට පරිසරයේ ගත්තම අපි සලකනවා ප්‍රධාන වශයෙන් ශක්තියින් හා පදාර්ථ පවතිනවා කියලා. මේ අවට පරිසරයේ පවතින පදාර්ථය පිළිබඳව තමයි අපි ප්‍රධාන වශයෙන්ම මේ පාඩමේ කතා කරන්නේ. අපේ පාඩම පදාර්ථයේ ව්‍යුහය. මේ පදාර්ථයක් කියන්නේ මොකක්ද කියන එක අපි දැනන් ඉන්න ඕන. අපි පදාර්ථයක් කියලා හඳුන්වනවා ස්කන්ධයක් සහිත අවකාශයක් අත් කරගන්න දෙයක්. අපි උදාහරණයකට ගත්තොත් ඔබ මම ඒ වගේම ඔබ අවට තියෙන ඩෙස්ක් පුටු එහෙම නැත්නම් ඔබේ පැන්සල් පෑන් මේ සියල්ල අපි සලකනවා පදාර්ථ විදිහට. ඒවා පදාර්ථ විදිහට සලකන්න හේතුව තමයි ඒවායේ ස්කන්ධයක් තියෙනවා ඒ වගේම අවකාශයක් අත් කරගන්නවා. එතකොට මේ පදාර්ථය හැදිලා තියෙන්නේ මොනවාලින්ද? මේක ගැටලුවක්. එතකොට මේ පදාර්ථය හැදිලා තියෙන්නේ මොනවාලින්ද කියන එක පිළිබඳ අදහස් දක්වනකොට විවිධ විද්‍යාඥයෝ විවිධ මත පළ කරලා තියෙනවා. ඒ අතරින් අපි තෝරා ගන්නවා සුවිශේෂී විද්‍යාඥයෙක්. ඒ තමයි ජෝන් ඩෝල්ටන්. මේ ජෝන් ඩෝල්ටන් ඉදිරිපත් කරනවා වාදයක්. මේක අපි හඳුන්වනවා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය කියලා. අපි දැනගෙන ඉන්න ඕන මොකද්ද මේ වාදයක් කියන්නේ හා මොකද්ද මේ නියමයක් කියන්නේ කියලා. අපි අහලා තියෙනවා නිව්ටන් නියම තියෙනවා, ඩාවින්ගේ පරිණාම වාදය කියලා තියෙනවා. එතකොට මේ වාදයක් කියලා කියන්නේ විද්‍යාත්මකව ඉදිරිපත් කරන සංකල්පයක්. හැබැයි පරිශනාත්මකව 100% තහවුරු කරගෙන නැහැ. හැබැයි නියමයක් කිව්වම අපි සලකනවා පරිශනාත්මකව තහවුරු කරගත්තු කාරණාවක් තමයි අපි නියමයක් විදිහට හඳුන්වන්නේ කියලා. එතකොට මේ ජෝන් ඩෝල්ටන් එයාගේ වාදයේදී ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් මතු කරනවා. මෙයා කතා කරන්නේ මේ පදාර්ථය හැදිලා තියෙන්නේ මොනවලින්ද කියන කාරණේ හින්දා එයා ප්‍රධාන වශයෙන්ම කතා කරනවා මේ පදාර්ථය එහෙම නැත්නම් මේ මූලද්‍රව්‍ය ගත්තම තැන්ලා තියෙන්නේ තවදුරටත් බෙදිය නොහැකි කුඩා අංශු වලින් කියලා. තවදුරටත් බෙදන්න බැරි කුඩා අංශු මේ අංශය නම් කරනවා පරමාණු කියලා. විශේෂත්වය තමයි මේ පදාර්ථයේ හැදිලා තියෙන කුඩා අංශු තවදුරටත් බෙදීමේ හැකියාවක් නැහැ. මේ තමයි ඩෝල්ටන්ගේ පළවෙනි කාරණේ. මේ වාදයේ ඩෝල්ටන් ඉදිරිපත් කරනවා තවත් කරුණක්. ඒ තමයි අපි ගත්තොත් එහෙම ජෝන් ඩෝල්ටන් කියනවා එකම මූලද්‍රව්‍යයේ පරමාණු සෑම අතින්ම එකිනෙකට සමානයි, වෙනස් මූලද්‍රව්‍ය පරමාණු සෑම අතින්ම එකිනෙකට වෙනස් කියලා. අපි උදාහරණයක් බලමු. අපි ගත්තොත් A කියන මූලද්‍රව්‍ය හා B කියන මූලද්‍රව්‍ය, A මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ A පරමාණු වලින්, B මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ B පරමාණු වලින්. මේ A මූලද්‍රව්‍ය පරමාණු එකිනෙකට සමානයි, සර්ව සමයි. B මූලද්‍රව්‍ය පරමාණු B මූලද්‍රව්‍යයට සර්ව සමයි. හැබැයි අපි A මූලද්‍රව්‍ය හා B මූලද්‍රව්‍ය පරමාණු සංසන්දනය කළොත් මේවා එකිනෙකට වෙනස් පරමාණු. එහෙනම් ජෝන් ඩෝල්ටන්ගේ දෙවෙනි කාරණාව තමයි ජෝන් ඩෝල්ටන් වාදයේ ප්‍රකාශ කරපු ඒ තමයි මූලද්‍රව්‍ය පරමාණු ගත්තම එක මූලද්‍රව්‍ය පරමාණු සෑම අතින්ම එකිනෙකට සමානයි, වෙනස් මූලද්‍රව්‍ය පරමාණු සෑම අතින්ම එකිනෙකට වෙනස් කියන කාරණාව. ඊළඟට ජෝන් ඩෝල්ටන් තවත් කාරණයක් ප්‍රකාශ කරනවා. ඒ තමයි පරමාණු මැවිය නොහැකි, විනාශ කළ නොහැකි කියලා. පරමාණු මවන්න බෑ, විනාශ කරන්න බෑ කියන කාරණේ. ඒ කියන්නේ අපිට කාබන් හා ඔක්සිජන් පරමාණු එකතු කරලා කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා කියලා සැලකුවොත් එහෙම අපි සලකනවා එතනදී කාබන් පරමාණු කාබන් ඩයොක්සයිඩ් තුලට යන්නේ කාබන් විදිහටමයි, ඔක්සිජන් පරමාණු කාබන් ඩයොක්සයිඩ් තුල පවතින්නේ ඔක්සිජන් විදිහටමයි. ඒ කියන්නේ පරමාණු මවන්න බෑ, විනාශ කරන්න බෑ. හැබැයි අපිට ඕන වුණොත් බෙරිලියම් පරමාණුවක් කාබන් පරමාණුවක් බවට පත් කරන්න ජෝන් ඩෝල්ටන්ට අනුව පරමාණු මැවිය නොහැකි, විනාශ කළ නොහැකි නිසා බෙරිලියම් පරමාණු විනාශ කරලා කාබන් පරමාණු හදන්න අපිට හැකියාවක් නැහැ. ඊළඟට මෙයා අවසාන වශයෙන් අපි තවත් කාරණයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මේ පරමාණු සංයෝජන වෙලා අණු හදනකොට ඒවා සංයෝජනය වෙන්නේ සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් කියලා. අපි ගත්තොත් එහෙම කාබන් හා ඔක්සිජන් පරමාණු. කාබන් හා ඔක්සිජන් පරමාණු සංයෝජනය වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනකොට මේවා සංයෝජනය වෙලා තියෙන්නේ කාබන් පරමාණු එකකට ඔක්සිජන් පරමාණු දෙකක් තියෙන ආකාරයට. ඒක ඔයාට දකින්න පුළුවන් වෙනවා CO2 කියලා ලියන
සූත්‍රය තුල කාබන් පරමාණු 1යි ඔක්සිජන් පරමාණු 2යි අනුපාතය 1:2 කියන සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයක්. ඒ වගේම H2O කියන එහෙම නැත්නම් ජලය කියන අණුව තුල හයිඩ්‍රජන් පරමාණු 2කට ඔක්සිජන් පරමාණු 1ක් විදිහට තමයි අනුපාතය තියෙන්නේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් 2ට ඔක්සිජන් 1යි 2ට 1 කියන අනුපාතේ තමයි සංයෝජනය වෙලා තියෙන්නේ. ඒ වගේම අපි ඊළඟ අණුවාට හුරු පුරුදු ඇති පළවෙනි පාඩම ඉගෙන ගත්තා ග්ලූකෝස්. මේ ග්ලූකෝස් වල කාබන් පරමාණු 6ට හයිඩ්‍රජන් පරමාණු 12ට ඔක්සිජන් පරමාණු 6ක් විදිහට තමයි අනුපාතය තියෙන්නේ. එතනත් සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයක් තියෙනවා. හොඳින් බැලුවොත් කාබන් 6ට හයිඩ්‍රජන් 12ට ඔක්සිජන් 6යි කියන්නේ අපි 6න් බෙදුවොත් එහෙම 1ට 2ට 1 කියන අනුපාතය ලැබෙනවා. එහෙනම් සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයක පවතිනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ පරමාණු ජෝන් ඩෝල්ටන් ප්‍රකාශ කළේ තවදුරටත් බෙදිය නොහැකි කියලානේ. නමුත් පසු කාලින විද්‍යාඥයෝ විවිධ පරීක්ෂණාත්මක ක්‍රම මගින් විවිධ පරීක්ෂණ මගින් සොයාගත්ත පරමාණුව තුළ තවත් අංශු පවතින්න පුළුවන් කියලා. මේ පරමාණුව තුළ පවතින්න පුළුවන් වෙනත් අංශු අපි පොදුවේ හඳුන්වනවා උපපරමාණුක අංශු විදිහට. අපි ඔබගේ විෂය නිර්දේශය තුළ ප්‍රධාන වශයෙන් උපපරමාණුක අංශු තුනක් කතා කරනවා. ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන කියලා. මේවා අපි හඳුන්වනවා පරමාණුව තුළ පවතින උපපරමාණුක අංශු කියලා. මේ උපපරමාණුක අංශු වලින් මුලින්ම හොයාගන්නේ ඉලෙක්ට්‍රෝනය කියන උපපරමාණුක අංශුව. මේ ඉලෙක්ට්‍රෝනය කියන උපපරමාණුක අංශුව සොයා ගැනීම සඳහා දායකත්වය දක්වන්නේ මෙන්න මේ විද්‍යාඥයා අපි හඳුන්වනවා එයා ජේ.ජේ. තොම්සන් කියලා. ජේ.ජේ. තොම්සන් තමයි ඉලෙක්ට්‍රෝනය සොයා ගැනීමේ කාර්යය කරන්නේ. එහෙනම් ඔන්න අපිට පරමාණුව තුළ උපපරමාණුක අංශුවක් හම්බෙනවා ඉලෙක්ට්‍රෝනය කියලා. මේක හොයාගත්තේ ජේ.ජේ. තොම්සන්. ආය අපිට හම්බෙනවා තවත් උපපරමාණුක අංශුවක්. ඒ තමයි ප්‍රෝටෝන. මේ ප්‍රෝටෝන කියන උපපරමාණුක අංශුව සොයා ගැනීමට දායක වුණේ මේ විද්‍යාඥයා අපි හඳුන ගන්නවා අර්නස්ට් රදර්ෆර්ඩ් කියලා. ප්‍රෝටෝන සොයා ගැනීමට දායක වුණේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියන විද්‍යාඥයා. එහෙනම් දැන් පරමාණුව තුළ අපි දන්න මේ වෙනකොට කතා කරපු උපපරමාණුක අංශු දෙකක් තියෙනවා. එකක් ඉලෙක්ට්‍රෝන, ඊළඟට ප්‍රෝටෝන. එතකොට මේ ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි කොහොමද මේ පරමාණුව තුළ තියෙනව ඇත්තේ? මේක ගැටලුවක්. පරමාණුව තුළ ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන පවතින ආකාරය පිළිබඳ විද්‍යාඥයෝ විවිධ වාද ඉදිරිපත් කළා. දැන් මේගොල්ලෝ දන්නේ මේ කාලේ වෙනකොට ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි විතරයි. එහෙනම් මේවා කොහොමද මේ පරමාණුව ඇතුලේ තියෙන්නේ කියන එක ගැටලුවක්. මේ කාලේදී අපිට අර අපි ඉස්සෙල්ලා කතා කළානේ ප්‍රෝටෝන සොයා ගැනීමට දායකත්වය දැක්වේ අර්නස්ට් රදර්ෆර්ඩ් කියලා. මේ රදර්ෆර්ඩ් කල්පනා කරනවා මේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා ග්‍රහලෝක චලනය වෙනවා. මේ ආකාරයටම මේ පරමාණුව තුලත් පරමාණුවේ න්‍යෂ්ටිය කියලා කොටසක් ඇති. මේ න්‍යෂ්ටිය කියන කොටස තුල ප්‍රෝටෝන තියෙනවා. මේ ප්‍රෝටෝන වටා චලනය වෙමින් ඉලෙක්ට්‍රෝන පවතිනවා කියලා. මෙන්න මේ ආකෘතියට අපි කියනවා රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතිය කියලා. රදර්ෆර්ඩ්ගේ ග්‍රහ ආකෘතියේදී රදර්ෆර්ඩ් සලකනවා ප්‍රෝටෝන එකතු වෙලා පරමාණුවේ න්‍යෂ්ටිය හදලා තියෙනවා කියලා. එතකොට මේ පරමාණුවේ න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ප්‍රෝටෝන වලින්. මේ ප්‍රෝටෝන වටේ ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතිනවා. මේ කාලෙදී මේගොල්ලෝ හොයාගෙන තිබුණා ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපිත අංශුවක්, ප්‍රෝටෝන කියන්නේ ධන ආරෝපිත අංශුවක්. මේ ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි එක ආසන්නයේ තිබුණොත් මේ ආරෝපණ ධන ආරෝපණ හා ඍණ ආරෝපණ හින්දා එකිනෙක ආකර්ෂණය වෙන්න ඕන. හැබැයි මේකෙදී එහෙම ආකර්ෂණය නොවි මේ ප්‍රෝටෝන වටා චලනය වෙමින් ඉලෙක්ට්‍රෝන පවතින්නේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වටා එහෙම නැත්නම් මේ න්‍යෂ්ටිය වටා වේගෙන් චලනය වෙන හින්දා කියලා මෙයාගේ ආකෘතියදී ඉදිරිපත් කරනවා. අපි එතකොට මේ වෙද්දි කතා කළා ප්‍රධාන වශයෙන්ම උපපරමාණු අංශු දෙකක්. ඒ තමයි ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන. අපි ඊළඟට කතා කරනවා තවත් උපපරමාණු අංශුවක්. ඒ තමයි නියුට්‍රෝන. මේ නියුට්‍රෝන කියන උපපරමාණු අංශය සොයා ගැනීමට දායකත්වය දක්වන්නේ මෙන්න මේ විද්‍යාඥයා. අපි එයාව හඳුන්වනවා ජේම්ස් චැඩ්වික් කියලා. මම කියවනේ මේ ලස්සන ඉලෙක්ට්‍රෝන කියන්නේ
ඍණ ආරෝපිත අංශුවක්. ඒ වගේම ප්‍රෝටෝන කියලා කියන්නේ ධන ආරෝපිත අංශුවක්. අපි සලකනවා නියුට්‍රෝන උදාසීන අංශුවක් කියලා. මේ ඉලෙක්ට්‍රෝන අපි කතා කළ රදර්ෆර්ඩ්ගේ ආකෘතියේදී පරමාණු තුල න්‍යෂ්ටියක් තියෙනවා. න්‍යෂ්ටියේ වටේ චලනය වෙමින් තමයි ඉලෙක්ට්‍රෝන පවතින්නේ කියලා. ඊළඟට න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන පවතිනවා කියලා. මේ නියුට්‍රෝනත් අපි සලකනවා පරමාණුවේ න්‍යෂ්ටිය තුලමයි පවතින්නේ කියලා. විශේෂත්වය වෙන්නේ ප්‍රෝටෝන ධන ආරෝපිතයි. මේ න්‍යෂ්ටිය තුල පවතින නියුට්‍රෝන උදාසීන අංශු විදිහට තමයි අපි සලකන්නේ. එහෙනම් අපි උපපරමාණුක අංශු විදිහට මේ විෂය නිර්දේශය තුල කතා කරනවා ප්‍රධාන වශයෙන් උපපරමාණුක අංශු කිහිපයක්. ඒ තමයි එකක් අපි ගන්නවා ප්‍රෝටෝන කියලා. ඊළඟට ඉලෙක්ට්‍රෝන, ඒ වගේම නියුට්‍රෝන. උපපරමාණුක අංශ තුනක් අපි කතා කරනවා ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන. මේ හැම උපපරමාණුක අංශයක් පිළිබඳව අපි විශාල විස්තර ප්‍රමාණයක් සාකච්ඡා කරන්නේ නැහැ. නමුත් අපි දැනගත යුතු කාරණා කිහිපයක් අපි මෙතනදී මතක් කරගෙන යමු. අපි මේ උපපරමාණුක අංශ වල සාපේක්ෂ ස්කන්ධය දැනගෙන ඉන්න ඕන. මේ සාපේක්ෂ ස්කන්ධය කියලා කියන්නේ අපි මේ එක් උපපරමාණුක අංශ වලට අදාළ ස්කන්ධ සොයාගෙන තියෙනවා. එම ස්කන්ධ ප්‍රෝටෝනයේ ස්කන්ධයෙන් බෙදලා අරගෙන තමයි සාපේක්ෂ ස්කන්ධ ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව මේ සැබෑ ස්කන්ධය නෙමේ ප්‍රෝටෝනයකට සාපේක්ෂව ස්කන්ධය කොච්චරද කියන එක තමයි මේන් ප්‍රකාශ වෙන්නේ. අපි ප්‍රෝටෝනයක සාපේක්ෂ ස්කන්ධය ගන්නවා 1යි කියලා. ඒ වගේම ප්‍රෝටෝනයකට සාපේක්ෂව ඉතා කුඩා අංශුවක් වන ඉලෙක්ට්‍රෝනීය ස්කන්ධය ප්‍රෝටෝනීය ස්කන්ධයෙන් 1840න් 1යි කියලා සලකනවා. ඒ වගේම නියුට්‍රෝනයක් ප්‍රෝටෝනික ස්කන්ධයට ආසන්න වශයෙන් සමානයි කියලා ගන්නවා. එහි සාපේක්ෂ ස්කන්ධයත් 1යි කියලා සලකනවා. ඒතර අපිට මතක තියෙන්න ඕන සාපේක්ෂ ස්කන්ධ ගත්තම ප්‍රෝටෝනය හා නියුට්‍රෝනයට 1 කියන අගය ලැබෙන්නේ. ඉලෙක්ට්‍රෝනයකට අපිට ලැබෙන්නේ 1840න් 1යි කියන අගය. ඊළඟට අපි දැනන් ඉන්න ඕන මේ උපපරමාණුක අංශුවල සාපේක්ෂ ආරෝපණය. අපි ප්‍රෝටෝනයකට සාපේක්ෂව තමයි මේකත් මනින්නේ. එතනදී ප්‍රෝටෝනයක ආරෝපණය ප්‍රෝටෝනයේ ආරෝපණයෙන්ම බෙදපුවම අපි සලකනවා ප්‍රෝටෝනයක ආරෝපණය ධන 1යි කියලා. ඒ වගේම මම වේලස්සන කිව්වා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි කියලා. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය ප්‍රෝටෝනයක ආරෝපණයෙන් බෙදපුවම අගය ලැබෙනවා ඍණ 1ක් කියලා. ඒ කියන්නේ ඔයාට පේන්න ඕන ප්‍රෝටෝනයි ඉලෙක්ට්‍රෝනයි ගත්තොත් එහෙම සාපේක්ෂ ආරෝපණ විශාලත්වය ගත්තොත් එකම අගය ලකුණෙන් තමයි වෙනස් වෙන්නේ. ධන 1ක අගයක් එනවා ප්‍රෝටෝන සඳහා, ඉලෙක්ට්‍රෝන සඳහා ඍණ 1ක අගයක් එනවා. ඒ වගේම නියුට්‍රෝන කියන්නේ උදාසීන අංශුවක්. එහෙනම් අපි එයාට සාපේක්ෂ ආරෝපණයක් නැහැ කියලා සලකනවා. එතකොට මේ පරමාණුව තුල එහෙනම් ඔන්න අපි ඉගෙනගත්ත පරමාණු වල ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන තියෙනවා. ඊට අමතරව මේ පරමාණු අපිට විවිධාකාරයෙන් හඳුන්වන්න වෙනවා. අපිට බැහැනේ හැමතිස්සෙම පොතක නමම ලියන්න. එහෙනම් අපි වෙනත් ක්‍රමයක් භාවිත කරනවා. ඒ තමයි අපි පරමාණුවක් එහෙම නැත්නම් මූලද්‍රව්‍යයක් සංකේතයක් මගින් දැක්වීම සිදු කරනවා. මේ සංකේත භාවිතා කිරීමේදී පොදුවේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් තමයි සංකේත ලියා දක්වන්නේ. එහෙම ලියා දක්වනකොට අපි මම x කියලා ලිව්වොත් එහෙම කිසියම් මූලද්‍රව්‍යයක් මම උදාහරණයකට x කියලා ගන්නම් කිසියම් මූලද්‍රව්‍යයක් මේ මූලද්‍රව්‍යයේ හොඳින් බැලුවොත් ඔයාට වම් අත පැත්තේ පහළින් මට පුළුවන් ඉලක්කමක් ලියන්න. ඒ වගේම වම් අත පැත්තේ උඩින් ලියන්න පුළුවන් තවත් ඉලක්කමක්. මේ ලියන ඉලක්කම් වලට විවිධ අර්ථකථන තියෙනවා. එහෙම නැත්නම් නම් තියෙනවා. x කියලා හඳුන්වන්නේ ඔය ලියන පරමාණුව. මේ Z කියලා ලියන ඉලක්කමට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය කියලා. Z කියලා ලියන්නේ පරමාණුක ක්‍රමාංකය. ඒ වගේම A කියලා ලියන ඉලක්කමට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. ඒතකොට එහෙනම් මූලද්‍රව්‍යයක සංකේතයක් ගත්තම ඔයාලට පේන්න ඕන ඉංග්‍රීසි අකුරෙන් අපි සංකේතයක් දක්වන්න පුළුවන්. ඒ සංකේතේ වම් අත පැත්තේ පහළින් හා ඉහළින් අංක දෙකක් ලියලා තමයි සංකේතවත් කරන්නේ. ඔය පහළින් ලියන අංකයට අපි කියනවා පරමාණුක ක්‍රමාංකය කියලා. ඉහළින් ලියන අංකයට කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. දැන් එහෙනම් ඔයා දැනන් ඉන්න ඕන මොකකටද මේ පරමාණුක ක්‍රමාංකය කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ කියලා. අපි
පරමාණුක ක්‍රමාංකය කියලා සරලව හඳුනා ගන්නවා පරමාණුවක පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව. මූලද්‍රව්‍ය පරමාණුවක පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව අපි පරමාණුක ක්‍රමාංකය කියලා කියනවා. මූලද්‍රව්‍ය පරමාණුවේ න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව පරමාණුක ක්‍රමාංකය ලෙස හඳුනා ගන්නවා. ඔයාට මතක නම් මම මූලද්‍රව්‍යයක පවතින උපපරමාණුක අංශ පිළිබඳව සඳහන් කරනකොට මම කිව්වා උපපරමාණුක අංශ තුනක් තියෙනවා ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන කියලා. මේකෙන් ආරෝපණය දරන උපපරමාණුක අංශ දෙකක් මම සඳහන් කළා. එකක් ප්‍රෝටෝන, අනික ඉලෙක්ට්‍රෝන. මම කිව්වා ප්‍රෝටෝනයක් ධන එකක සාපේක්ෂ ආරෝපණයක් දරන්නේ, ඉලෙක්ට්‍රෝනයක් ඍණ එකක සාපේක්ෂ ආරෝපණයක් දරන්නේ කියලා. අපි පරමාණුක ක්‍රමාංකය කියන්නේ පරමාණුක ක්‍රමාංකය කියලා කියනවා මූලද්‍රව්‍ය පරමාණුවේ න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවට. පරමාණුවක් උදාසීනයි. පරමාණුවකට ආරෝපණයක් නැහැ. එහෙමනම් පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව නම් පරමාණුක ක්‍රමාංකය කියන්නේ උදාසීන පරමාණුවකදී අපි සලකනවා ඒක සමාන වෙන්න ඕන කියලා ඉලෙක්ට්‍රෝන ගණනටත්. පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන උදාසීන පරමාණුවක් වෙනවා නම් විතරක් ඒ ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙන්න ඕන. ඒ මේ පරමාණුක ක්‍රමාංකය අපිට මූලද්‍රව්‍යයක් හඳුනා ගැනීම සඳහා විශේෂ වූ එහෙම නැත්නම් අනන්‍ය වූ ලක්ෂණයක් විදිහටත් අපි සලකනවා. අපිට පරමාණුවක තියෙන ප්‍රෝටෝන ගණනින් තමයි කියන්න පුළුවන් මේ පරමාණුව කුමන වර්ගයේ පරමාණුවක්ද කියන කාරණේ. මම උදාහරණයකට ගත්තොත් එහෙම පරමාණුක ක්‍රමාංකය 6 නම් අපි සලකනවා ඒ පරමාණුව කාබන් පරමාණුවක් කියලා. පරමාණුක ක්‍රමාංකය 6 නම් එම පරමාණුව කාබන් පරමාණුවක්. ඒ වගේම පරමාණුක ක්‍රමාංකය 8 නම් අපි සලකනවා එම පරමාණුව ඔක්සිජන් පරමාණුවක් කියලා. එහෙනම් ඔයාලට මෙතනින් පැහැදිලි වෙන්න ඕන පරමාණුක ක්‍රමාංකය වෙනස් වෙනකොට පරමාණුව වෙනස් වෙනවා. ඒ කියන්නේ පරමාණුවක පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙනකොට පරමාණුව කුමක්ද කියන කාරණය වෙනස් වෙනවා කියන දේ. ඊට පස්සේ අපි කතා කරනවා නැවත ස්කන්ධ ක්‍රමාංකය පිළිබඳව. අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා සලකන්නේ අපි ගත්තනේ න්‍යෂ්ටිය තුල පවතිනවා කියලා ප්‍රෝටෝන හා නියුට්‍රෝන. මේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන දෙකේ එකතුවට අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. අපි ගත්තොත් එහෙම ස්කන්ධ ක්‍රමාංකය අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා හඳුනා ගන්නවා පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් ඓක්‍ය ස්කන්ධ ක්‍රමාංකයේ විදිහට. ඒක මතක තියෙන්න ඕන පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය ලෙස හඳුන්වන්නේ කියලා. එහෙනම් ඔයාලට පේනවා ස්කන්ධ ක්‍රමාංකයේ සමාන වෙනවා ප්‍රෝටෝන සංඛ්‍යාව එකතු කිරීම නියුට්‍රෝන සංඛ්‍යාව කියන සමීකරණයට. හරි. අපි මේ දක්වා කතා කළා එහෙනම් පරමාණුක ක්‍රමාංක ස්කන්ධ ක්‍රමාංක පිළිබඳව අපිට පුළුවන් දැන් යොමු වෙන්න ප්‍රශ්න කිහිපයකට ඔබ මේ කරුණු හොඳින් අවබෝධ කරගත්තාද කියලා බලන්න. ඔබට යොමු කරලා තියෙන ප්‍රශ්නයක් පහත දැක්කෙන වාක්‍යවල හිස්තැන් පුරවන්න කියලා. අපි ඒ සඳහා යොමු වෙමු. ඔබ මට පෙර මේ ප්‍රශ්නට උත්තර හොයාගන්න මම ඊට පසුව ඔබට නිවැරදි පිළිතුරු ලබා දෙන්නම්. ඔබට පළවෙනියම දීලා තියෙනවා පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 14යි. එහි පරමාණුක ක්‍රමාංකය 6යි. පරමාණුවේ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන කොපමණ අඩංගු වෙනවද කියලා. දැන් ඔබට මතක් වෙන්න ඕන මොනවද? අපි කතා කළා පරමාණුක පරමාණුක ක්‍රමාංකය කියන්නේ එහි ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රශ්නේ ඔබට දීලා තියෙනවා පරමාණුක ක්‍රමාංකය 6යි කියලා. එහෙනම් ප්‍රෝටෝන තියෙන්න ඕන 6ක්. පරමාණුක ක්‍රමාංකය 6 නම් පවතින්න ඕන ප්‍රෝටෝන සංඛ්‍යාව 6 වෙන්න ඕන. මේ පරමාණුව අපි උදාසීනයි කියලා සලකනවා නම් මම කිව්වා ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙන්න ඕන. එහෙම නැත්නම් උදාසීන පරමාණුවකදී පරමාණුක ක්‍රමාංකය ප්‍රෝටෝන ගානට සමානයි. ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙන්න ඕන. එහෙනම් ඔබේ පිළිතුර වෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ගණන 6යි කියන පිළිතුර. අපි ස්කන්ධ ක්‍රමාංකය කියලා ගත්තේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. ප්‍රෝටෝන 6ක් තියෙනවා. පරමාණු ස්කන්ධ ක්‍රමාංකය 14 නම්
අපිට නියුට්‍රෝන සංඛ්‍යාව හොයාගන්න පුළුවන් අර 14න් ප්‍රෝටෝන සංඛ්‍යාව අඩු කළා නම්. ප්‍රෝටෝන හා නියුට්‍රෝන වල එකතුව තමයි 14 වෙන්නේ. එහෙනම් 14න් ප්‍රෝටෝන සංඛ්‍යාව අඩු කළොත් අපිට ලැබෙනවා 14න් 6ක් අඩු කරපුවම 8යි කියලා. ඔය තමයි පවතින නියුට්‍රෝන සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලි ඇති පරමාණුක ස්කන්ධ ක්‍රමාංකයයි ඒ වගේම පරමාණුක ක්‍රමාංකය ඔබට දුන්නොත් එහෙම පරමාණුවේ පවතින ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සොයා ගන්න පුළුවන් කියන කාරණේ. ඊළඟට අපි යන් තවත් ප්‍රශ්නයකට. අපි මේ ප්‍රශ්නේදී දකිනවා ඔබට දීලා තියෙනවා මූලද්‍රව්‍ය පරමාණුක ප්‍රෝටෝන 19ක්, ඉලෙක්ට්‍රෝන 19ක්, නියුට්‍රෝන 18ක් අඩංගුයි කියලා. පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය තමයි ඔබට හොයන්න තියෙන්නේ. එහෙනම් ප්‍රෝටෝන 19ක් නේ තියෙන්නේ. ප්‍රෝටෝන 19ක් තියෙනවා. නියුට්‍රෝන 18ක් තියෙනවා. අපි ඉගෙන ගත්තා ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණනය සහ නියුට්‍රෝන ගණනයේ එකතුව කියලා. එහෙනම් 19යි 18යි එකතු කළා නම් ඔබට ලැබෙනවා පිළිතුර 37යි කියලා. මේ තමයි ඒ පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය වෙන්න ඕනේ. එහෙනම් ඔබට පැහැදිලි කොහොමද ස්කන්ධ ක්‍රමාංකය හොයාගන්නේ කියලා ප්‍රෝටෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව ලබා දී තිබුණොත්. හරි. අපි තව ප්‍රශ්නයකට යමු. ඔබට දීලා තියෙනවා පරමාණුවක න්‍යෂ්ටියේ අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව කුමන නමකින් හැඳින්වෙනවද කියන කාරණේ. අපි ඉගෙන ගත්තා පරමාණු න්‍යෂ්ටිය අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව හඳුන්වනවා කියලා ස්කන්ධ ක්‍රමාංකයේ විදිහට. එතකොට ඔබට පැහැදිලි ඇති එහෙනම් මේ දක්වා ඉගෙනගත්තු කාරණා වලින් කොහොමද මේ පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය භාවිතා කරලා පරමාණුවකට අදාළ දත්ත අපි සොයාගන්නේ කියලා. හරි. දැන් මම ඔබට ලබා දෙනවා මෙහෙම කාරණයක්. මම ඔබට කියනවා ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය 13යි එහි ස්කන්ධ ක්‍රමාංකය 27යි කියලා. පරමාණුක ක්‍රමාංකය 13යි ස්කන්ධ ක්‍රමාංකය 27යි. මම ඔබෙන් අහනවා ඇලුමිනියම් වල පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය සම්මත ආකාරයට ලියන්න කියලා. හරි. උත්සාහ කරන්නකෝ. ඇලුමිනියම් වල පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි සම්මත ආකාරයට ලියන්න. අපි මොකද කරන්න ඕනේ? ඇලුමිනියම් නම් අපි මුලින්ම කරන්න ඕනේ ඇලුමිනියම් වල සංකේතය ලියන්න ඕන. ඊළඟට ඔබට මතක් වෙන්න ඕන මම කිව්වා සංකේතයට වම්පසින් ඉහළින් හා පහළින් තමයි අපි අංක දෙකක් ලියන්නේ. පහළින් ලියන අංකය පරමාණුක ක්‍රමාංකය. එහෙනම් පරමාණුක ක්‍රමාංකය 13 නම් අපි පහළින් ලියනවා 13යි කියලා. වම් අත පැත්තේ ඉහළින් ලියනවා ස්කන්ධ ක්‍රමාංකය. එහි අංකය ඔබට ලබා දීලා තිනවා 27යි කියලා. එහෙනම් ඔය ආකාරයට අපි ලිව්වොත් ඇලුමිනියම් පරමාණුවක් 13යි 27යි ඇලුමිනියම් කියලා. ඔය තියෙන්නේ ඇලුමිනියම් වල පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය සම්මත ආකාරයට දක්වලා. පැහැදිලිද? මේ ආකාරයට තමයි අපි කිසියම් පරමාණුවක පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි සංකේතාත්මකව දක්වන්නේ. එතකොට මේ ඇලුමිනියම් පරමාණුවේ අඩංගු නියුට්‍රෝන සංඛ්‍යාව මම ඔබෙන් අහුවොත් ඔබට හොයාගන්න පුළුවන්. ස්කන්ධ ක්‍රමාංකය 27යි. ඔබට වෙනවා පරමාණු ක්‍රමාංකය 13යි. පරමාණු ක්‍රමාංකය 13 නම් ප්‍රෝටෝන 13ක් තියෙන්න ඕන. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුව. එහෙනම් 27 වෙන්න ඕනේ 13 හා නියුට්‍රෝන සංඛ්‍යාවේ එකතුවට. එහෙනම් නියුට්‍රෝන සංඛ්‍යාව සමාන වෙන්න ඕන 27න් 13ක් අඩු කරපුවම පිළිතුර 14ක් වෙන්න ඕන. හරි. ඔබට දැන් මම ලබා දෙනවා ඔබගේ පෙළ පොතේ තිබෙන මෙම ඉගෙනගත් කොටසට අදාළ අභ්‍යාසයක්. මෙහි ඔබට ලබා දීලා තියෙනවා මූලද්‍රව්‍ය විදිහට ෆොස්ෆරස්, ලිතියම්, මැග්නීසියම්, කැල්සියම් හා ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය. එහෙනම් ඔබට පුළුවන් මේ දීලා තියෙන සංකේත දිහා බලලා මේ සංකේතවල තියෙන තොරතුරු ලබාගෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යා ගණනය කරගන්න. අපි පළවෙනි මූලද්‍රව්‍යයට ගියොත් ෆොස්ෆරස්. එහි ඔබට දකින්න පුළුවන් පහළින් දීලා තියෙනවා වම් අත පැත්තේ අංකයක් 15. එය පරමාණුක ක්‍රමාංකය වෙන්න ඕන. පරමාණු ක්‍රමාංකය 15 නම් අපි දන්නවා පවතින්න ඕන ප්‍රෝටෝන සංඛ්‍යාව 15ක් වෙන්න ඕන.
ඒ වගේම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 15ක් වෙන්න ඕන. එහෙනම් ඉලෙක්ට්‍රෝන 15යි ප්‍රෝටෝන 15යි වෙන්න ඕන. ස්කන්ධ ක්‍රමාංකය 31 නිසා 31න් 15ක් අපි අඩු කරගත්තොත් 31න් ප්‍රෝටෝන සංඛ්‍යාව අඩු කරගත්තොත් ඔබට ලැබෙනවා පිළිතුර 16 කියලා මේ නියුට්‍රෝන සංඛ්‍යාව. අපි දෙවෙනි තීරුවට ගමන් කළොත් ලිතියම් පරමාණුක ක්‍රමාංකය හඳුනා ගන්න පුළුවන් 3යි කියලා, ස්කන්ධ ක්‍රමාංකය හඳුනා ගන්න පුළුවන් 7යි කියලා, පරමාණු ක්‍රමාංකේ ප්‍රෝටෝන ගන්නට සමාන වෙනවා. පරමාණු උදාසීන හින්දා ඒක ඉලෙක්ට්‍රෝන ගන්නට සමාන වෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 3ක් වෙන්න ඕන. ප්‍රෝටෝන සංඛ්‍යාවත් 3ක් වෙන්න ඕන. නියුට්‍රෝන සංඛ්‍යාව හොයා ගන්න පුළුවන්. ස්කන්ධ ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන සංඛ්‍යාව අඩු කළා නම් 7න් 3ක් අඩු කරපුවම පිළිතුර 4ක් බවට පත් වෙනවා. එහෙනම් ලිතියම් වල ඔබට නියුට්‍රෝන 4ක් තියෙනවා කියන කාරණේ පැහැදිලි වෙන්න ඕන. මැග්නීසියම් පරමාණු ක්‍රමාංකය 12යි, ස්කන්ධ ක්‍රමාංකය 24යි. පරමාණු ක්‍රමාංකය 12 හින්දා ප්‍රෝටෝන සංඛ්‍යාව 12 වෙන්න ඕන. ඒ වගේම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 12 වෙන්න ඕන. 24 කියන ස්කන්ධ ක්‍රමාංකයෙන් අපි ප්‍රෝටෝන සංඛ්‍යාව 12 අඩු කළොත් අපිට පිළිතුර ලැබෙනවා නියුට්‍රෝන සංඛ්‍යාව 24න් 12ක් අඩු වුනම 12යි. අපි යනවා ඊළඟට කැල්සියම් වලට. කැල්සියම් වල ඔබට දකින්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකය 40යි, පරමාණුක ක්‍රමාංකය 20යි. පරමාණු ක්‍රමාංකය 20 නම් ප්‍රෝටෝන 20ක් පවතින්න ඕන. ඒ වගේම ඉලෙක්ට්‍රෝනත් 20ක් පවතින්න ඕන. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 20යි, ප්‍රෝටෝන සංඛ්‍යාව 20යි. අපි ස්කන්ධ ක්‍රමාංකය 40න් මෙම ප්‍රෝටෝන සංඛ්‍යාව අඩු කළොත් අපිට පිළිතුර ලැබෙනවා 20යි කියලා. එහෙනම් නියුට්‍රෝන 20ක් පවතින්න ඕන. අවසාන වශයෙන් අපි කතා කරනවා ක්ලෝරින් පරමාණු ක්‍රමාංකය 17යි කියලා දීලා තියෙනවා. ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය 35යි කියලා දීලා තියෙනවා. පරමාණු ක්‍රමාංකය 17 නම් ප්‍රෝටෝන 17ක් වෙන්න ඕන. උදාසීන නිසා ඉලෙක්ට්‍රෝනත් 17ක් වෙන්න ඕන. එහෙනම් ඉලෙක්ට්‍රෝන 17යි, ප්‍රෝටෝන 17යි. ස්කන්ධ ක්‍රමාංකය 35යි, 35න් 17ක් අඩු වුනම අපිට ලැබෙනවා නියුට්‍රෝන සංඛ්‍යාව 18ක් කියලා. එතකොට මේ ආකාරයට ඔබට පුළුවන්කම තියෙනවා පවතින ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන සංඛ්‍යා ගණනය කරගන්න. දැන් අපි කතා කරනවා තවත් මාතෘකාවක්. ඒ තමයි සමස්ථානික පිළිබඳව. මොනවටද මේ සමස්ථානික කියලා කියන්නේ? අපි කතා කරන්නේ පරමාණුව තුළ පවතිනවා කියලා ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන කියලා උපපරමාණුක අංශු. මෙන්න මේ උපපරමාණුක අංශු වලින් මම කිව්වා පරමාණුවකට සුවිශේෂී ලක්ෂණය වෙන්නේ පරමාණුක ක්‍රමාංකය කියලා. පරමාණුක ක්‍රමාංකයේ කිසියම් අගයක් ගන්නවා නම් ඒ පරමාණුව සුවිශේෂයි කියලා අපි ඉගෙන ගත්තා. උදාහරණයකට අපි ගත්තා කාබන් ගත්තම කාබන් වල පරමාණු ක්‍රමාංකය 6යි. මේ 6 කියන අංකයේ ප්‍රෝටෝන සංඛ්‍යාව දක්වන්නේ එමගින් අපිට එම පරමාණුව කාබන් කියන එක තහවුරු කරගන්න පුළුවන් වෙනවා කියලා. අපි ගියොත් එහෙම සමස්ථානික වලට අපි සමස්ථානික කියලා කියනවා පරමාණුක ක්‍රමාංකයේ සමාන ස්කන්ධ ක්‍රමාංක අසමාන වන පරමාණු වලට. පරමාණුක ක්‍රමාංකයේ සමානයි එකම අගය. හැබැයි ස්කන්ධ ක්‍රමාංකය අසමාන වෙනවා නම් අපි එම පරමාණු හඳුනා ගන්නවා සමස්ථානික විදිහට. අපි උදාහරණයකට ගත්තොත් එහෙම මේ කාබන් කියන පරමාණු තුනක්. ඔබට පේනවා පරමාණුක ක්‍රමාංකය දීලා තියෙන සමාන අගයන් 6 කියන පරමාණුක ක්‍රමාංකය දක්වලා තියෙනවා. හැබැයි ස්කන්ධ ක්‍රමාංකය ඔබ බැලුවොත් ඔබට පේනවා පළවෙනියෙන් දීලා තියෙන කාබන් පරමාණු ස්කන්ධ ක්‍රමාංකය 12යි, දෙවෙනියට තිබෙන කාබන් පරමාණු ස්කන්ධ ක්‍රමාංකය 13යි, තුන්වෙනියට තියෙන කාබන් පරමාණු ස්කන්ධ ක්‍රමාංකය 14යි විදිහට ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙලා. එහෙනම් මේ පරමාණුක ක්‍රමාංකය සමාන වෙලා ස්කන්ධ ක්‍රමාංක වෙනස් වෙනවා නම් අසමාන වෙනවා නම් අපි එම පරමාණු හඳුනා ගන්නවා සමස්ථානික විදිහට. එතකොට මේ පරමාණු ක්‍රමාංක සමානයි කියලා කියන්නේ අපි පරමාණුක ක්‍රමාංකය සමානයි කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි කියන කාරණේ. පරමාණුක ක්‍රමාංකය සමානයි කියලා අපි හඳුනාගන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි. ওই කාබන් පරමාණු තුනේම පරමාණුක ක්‍රමාංකය 6යි. එහෙනම් ප්‍රෝටෝන 6 බැගින් තියෙන්න ඕන. එහෙනම් මොනවද වෙනස් වෙලා තියෙන්නේ? ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුවටනේ. එහෙනම් ප්‍රෝටෝන ගාන 6ම නම් තියෙන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වෙන්න ඕන. පළවෙනි පරමාණුවේ
ස්කන්ධ ක්‍රමාංකය 12යි. ප්‍රෝටෝන 6 නිසා අපිට නියුට්‍රෝන සංඛ්‍යාව 6යි කියලා හොයාගන්න පුළුවන් 12න් 6ක් අඩු කරලා. දෙවෙනි පරමාණුවට ගියම ඒකේ ස්කන්ධ ක්‍රමාංකය 13යි. එහෙනම් 13න් 6ක් අඩු කරපුවම නියුට්‍රෝන 7ක් තියෙනවා. තුන්වෙනි පරමාණුවට ගියම ස්කන්ධ ක්‍රමාංකය 14යි. 14න් 6ක් අඩු කරපුවම නියුට්‍රෝන 8ක් පවතිනවා. එහෙනම් ඔබට පේන්න ඕන එකම ප්‍රෝටෝන සංඛ්‍යාව හැබැයි අසමාන නියුට්‍රෝන සංඛ්‍යා තියෙන පරමාණු තමයි අපි සමස්ථානික කියලා හඳුන්වන්නේ. එහෙනම් සමස්ථානිකයක් අර්ථ දක්වන්න පුළුවන් ක්‍රම දෙකක් ඔබට දිස් වෙනවා. එකක් තමයි පරමාණුක ක්‍රමාංකයේ සමානයි ස්කන්ධ ක්‍රමාංකයේ අසමානයි පරමාණු අපි සමස්ථානික කියලා හඳුන්වනවා. ඒ වගේම ඔබට හඳුනා ගන්න පුළුවන් ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන හැබැයි නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් පරමාණුත් අපිට සමස්ථානික විදිහට හඳුනා ගන්න පුළුවන් කියලා. අපි වේලස්සන ඉගෙන ගත්තා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. දැන් ඔබට ගැටලු ඇති අපි කතා කරපු ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේදී අපි ප්‍රධාන වශයෙන් කාරණා කීපයක් කිව්වා. මේ කියපු කාරණා දැන් ඔබ මේ මොහොතේ ඉගෙනගත්තු කරුණුත් එක්ක යම්තාක් දුරකට ගැටලු සහගත තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. අපි කතා කළා ඩෝල්ටන්ගේ පරමාණුක වාදය පිළිබඳ. මේ පරමාණුක වාදයේදී අපි පළවෙනියම කිව්වා මූලද්‍රව්‍ය තැනී ඇති කුඩාම අංශුව පරමාණු කියලා. පරමාණු තවදුරටත් බෙදන්න බැහැ කියලා කිව්වා. හැබැයි දැන් ඔබට පේන්න ඕන අපි ඉගෙන ගත්තා මූලද්‍රව්‍ය තැනී තියෙන කුඩාම අංශුව පරමාණු වුණාට පරමාණුව තුල උපපරමාණුක අංශු තියෙනවා කියලා. අපි ඉගෙන ගත්ත ප්‍රධාන උපපරමාණුක අංශු තුනක් ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන කියලා. එම නිසා ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ අපිට ප්‍රකාශ කරපු කරුණ ගැටලු සහගත තත්ත්වයකටපත් වෙනවා. ඊළඟට අපි ඩෝල්ටන්ගේ පරමාණු වාදයේ නැවත කතා කළා. ඒ තමයි එකම මූලද්‍රව්‍යයේ පරමාණු සෑම අතින්ම එකිනෙකට සමානයි වෙනස් මූලද්‍රව්‍ය පරමාණු සෑම අතින්ම එකිනෙකට වෙනස් කියලා. මම ගත්තොත් ඒ මූලද්‍රව්‍ය පරමාණු සෑම අතින්ම එකිනෙකට සමාන වෙන්න ඕන. හැබැයි දැන් අපි ඉගෙන ගත්තනේ සමස්ථානික කියලා වචනයක්. මේ සමස්ථානික පවතින හින්දා අපිට එකම මූලද්‍රව්‍ය පරමාණු සෑම අතින්ම එකිනෙකට සමානයි කියලා ප්‍රකාශ කරන්නත් බැරුව යනවා. ඒ නිසා මේ දෙවනි වගන්තියත් ගැටලු සහගත තත්ත්වයකටපත් වෙනවා. එතකොට වෙනස් පරමාණු තිබීම තමයි එහෙම නැත්නම් සමස්ථානික තිබීම තමයි ප්‍රධාන වශයෙන්ම මේ වගන්තියේ ගැටලු සහගත තත්ත්වයට හේතු වෙන්නේ. ඊළඟට අපි තුන්වෙනියට කතා කළා පරමාණු මැවිය නොහැකි විනාශ කළ නොහැකි කියලා. ඒකෙදි අපි කිව්වා කාබන් ඔක්සිජන් වගේ පරමාණු එකතු වෙලා කාබන් ඩයොක්සයිඩ් හදනකොට පරමාණු මැවීමක් හෝ විනාශ වීමක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ දන්නව ඇති හෝ ඔබ අහලා ඇති ස්වභාවිකව විකිරණශීලී මූලද්‍රව්‍ය තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් විද්‍යාගාර තත්ත්වයට එදි මේ බෙරිලියම් වගේ මූලද්‍රව්‍යයක් කාබන් වැනි මූලද්‍රව්‍යයක් බවට පත් කරන්න මේක කරන්න පුළුවන්. ඩෝල්ටන් කිව්වේ මවන්නත් බෑ විනාශ කරන්නත් බෑ කියලානේ. හැබැයි අපිට දැන් පුළුවන්කම ලැබිලා තිනවා බෙරිලියම් පරමාණු විනාශ කරලා කාබන් පරමාණු මවන්න. ඒ වගේම න්‍යෂ්ටික බලාගාර තුල යුරේනියම් පරමාණු විනාශ කරලා ක්‍රිප්ටන් පරමාණු මවන්න පුළුවන්කම ලැබිලා තිනවා. ඒ විතරක් නෙමෙයි. අපි ගියොත් සූර්යයා තුල හයිඩ්‍රජන් පරමාණු විනාශ වෙලා හීලියම් පරමාණු හට ගන්නවා. එහෙනම් පරමාණු මවන්න පුළුවන් විනාශ කරන්න පුළුවන්. අවසාන වශයෙන් අපි කතා කළා ඩෝල්ටන් කිව්වා පරමාණු සංයෝජන වෙලා අණු හදනකොට එම පරමාණු සංයෝජන වෙන්නේ සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාත වලින් කියලා. අපි ගත්තා කාබන් ඔක්සිජන් අනුපාතය 1:2යි කියලා. ඒ වගේම හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු අතර අනුපාතය 2:1යි කියලා. ඒ වගේම ග්ලූකෝස් අනුපාතය 6:12ට 6 අපි සරල කළා 6 වරක් වලින් බෙදලා 1:2:1 කියලා. හැබැයි ඔබට මතකද ඔබ පළවෙනි පාඩමේ ඉගෙන ගත්තා සුක්‍රෝස් සූත්‍රයේ C12යි H22යි O11යි. සරල කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් සරල පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතම පවතිනවා කියලා අපිට ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. දැන් ඒතකොට ඩෝල්ටන් අපි ඉවත් කරනවද? නැහැ. අපි ඩෝල්ටන්ගේ වාදයේ මත පදනම්ව තමයි මේ රසායන විද්‍යාවේ ගොඩක් කරුණු ගොඩනැගීගෙන ආවේ. අපි ඩෝල්ටන් වාදයේ සම්පූර්ණයෙන් වැරදි කියලා අයින් කරන්නේ නැහැ. නමුත් අපි ඩෝල්ටන්ට පසු කාලීනව ඩෝල්ටන් වාදයේ පදනම් කරගෙන හොයාගත්තු රසායන විද්‍යාවෙන් එතනින් එහාට යම් කරුණු හොයාගත්තා කියන කාරණේ පිළිබඳව දැනගෙන අපි ඩෝල්ටන් වාදයට සමුදෙනවා.
හරි. දැන් එහෙනම් පරමාණුව තුල ප්‍රධාන වශයෙන් අපි කතා කරනකොට ප්‍රෝටෝන තියෙනවා, ඉලෙක්ට්‍රෝන තියෙනවා, ඒ වගේම නියුට්‍රෝන කියලා තියෙනවා. අපි වාදයක් කතා කළ පරමාණුවේ මේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳ වාද ඉදිරිපත් කළේ රදර්ෆර්ඩ්. දැන් මේ රදර්ෆර්ඩ් ඉදිරිපත් කරපු වාදයක් පසු කාලෙනව සංශෝධන වලට ලක් වෙලා නීල් බෝ විසින් තවත් වාදයක් ඉදිරිපත් කරනවා. අපි ඒ වාදය හඳුන්වනවා බෝ වාදය, එහෙම නැත්නම් බෝ ආකෘතිය කියලා. මේක ඉදිරිපත් කරන්නේ නීල් බෝ කියන විද්‍යාඥයා. මෙයා ඉදිරිපත් කරන වාදයට අනුව මෙයා සඳහන් කරනවා පරමාණුව තුල න්‍යෂ්ටිය තියෙනවා. අර රදර්ෆර්ඩ් ආකෘතිය වගේම න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන හා නියුට්‍රෝන තියෙනවා. මේ න්‍යෂ්ටිය වටා කවචවල, එහෙම නැත්නම් අපි මේ වලට කියනවා ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතිනවා කියලා. මේ බෝ ආකෘතිය එයා ප්‍රකාශ කරන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය කියලා තියෙනවා. න්‍යෂ්ටිය තුල ධන ආරෝපිත ප්‍රෝටෝන හා උදාසීන නියුට්‍රෝන තියෙනවා. මේ ප්‍රෝටෝන හා නියුට්‍රෝන තියෙන න්‍යෂ්ටිය වට කරගෙන කවචවල, එහෙම නැත්නම් ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පවතිනවා කියලා. මේ කවච එහෙම නැත්නම් ශක්ති මට්ටම් ඔබට රූප සටහනේ පේනවා ඇති. ලකුණු කරලා තියෙනවා 1 2 3 4 කියලා. එහෙම නැත්නම් ඔබට බලන්න පුළුවන් ඒ වලට ලකුණු කරලා තියෙනවා ඉංග්‍රීසි අකුරු වලින් න්‍යෂ්ටිය ඉඳන් ඉවතට යනකොට 1 2 3 4 පිළිවෙලින් K L M N කියලා. මේ ආකාරයට අපි මේ කවච එහෙම නැත්නම් ශක්ති මට්ටම් ලකුණු කර ගැනීමක් සිදු කරනවා. මේ කවච එහෙම නැත්නම් මේ ශක්ති මට්ටම් වල තමයි ඉලෙක්ට්‍රෝන පවතින්න ඕනි. මේ ඉලෙක්ට්‍රෝන පවතින ශක්ති මට්ටම් ගත්තම මේ හැම ශක්ති මට්ටමකම තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. මේ හැම ශක්ති මට්ටමකටම පවතින්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. ඒක ඔබ දැනගෙන ඉන්න ඕන. අපි කියොත් පළවෙනි ශක්ති මට්ටමට අපි කිව්වා සංකේතයක් භාවිතා කරනවා K කියලා. මේ පළවෙනි ශක්ති මට්ටමේ පවතින්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි සලකනවා 2යි කියලා. පළවෙනි ශක්ති මට්ටමේ පවතින්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. දෙවෙනි ශක්ති මට්ටම අපි ගන්නවා L කියලා. මේ දෙවන ශක්ති මට්ටමේ පවතින්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8යි. තුන්වෙනි ශක්ති මට්ටමට ගියම තුන්වෙනි ශක්ති මට්ටම අපි සලකනවා M කියලා. මේ තුන්වෙනි ශක්ති මට්ටමේ පවතින්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18යි. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ 18යි. හැබැයි ඔබේ විෂය නිර්දේශය තුල අපි තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පවතින්න පුළුවන් සංඛ්‍යාව 18 වුණාට අපිට හමුවන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් පවතින අවස්ථා දක්වා පමණයි. ඒ වගේම හතරවෙනි ශක්ති මට්ටම අපි ගන්නවා N කියලා. මේ හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පවතින්න පුළුවන් 32ක්. අපි හැබැයි ඔබේ විෂය නිර්දේශය තුල මෙම අගය අපි භාවිතා කරන්නේ 2ක් දක්වා පවතින මූලද්‍රව්‍ය පමණයි. එහෙනම් ඔබට මතක තියාගන්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටමේ පවතින්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ 18යි, හතරවෙනි ශක්ති මට්ටමේ 32යි. කාට හරි ඕක මතක හිටින්නේ නැත්නම් මෙහෙමත් මතක තියාගත්ත හැකියි. පළවෙනි ශක්ති මට්ටම කියදී පළවෙනි ශක්ති මට්ටමේ ඉලක්කම 1නේ. 1 වර්ගය 1යි, 1 2කින් වැඩි වුණාම 2යි. 2 වර්ගය 4යි, 4 2කින් වැඩි වුණාම 8යි. 3 වර්ගය 9යි, 9 2කින් වැඩි වුණාම 18යි. 4 වර්ගය 16යි, 16 2කින් වැඩි වුණාම 32යි. ඔය ආකාරයට ඔබට පවතින උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මතක තබා ගැනීමේ පහසුව තියෙනවා. හරි. එහෙනම් ඔන්න අපි ගත්තොත් එහෙම පරමාණු වලින් අපි කතා කරන පළවෙනිම පරමාණුව විදිහට, එහෙම නැත්නම් පළවෙනි මූලද්‍රව්‍ය විදිහට හයිඩ්‍රජන්. මේ හයිඩ්‍රජන් වල අපි සලකනවා පරමාණුක ක්‍රමාංකය 1යි කියලා. හයිඩ්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 1යි. එහෙනම් මේ හයිඩ්‍රජන් වල මේ කහ පාටින් දක්වලා තියෙන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය වටේ පවතින ඕන ශක්ති මට්ටම්. මේ ශක්ති මට්ටම් වල පරමාණුක ක්‍රමාංකය 1 නම් පවතින්න ඕනේ 1 ඉලෙක්ට්‍රෝනයයි. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ 1 ඉලෙක්ට්‍රෝනයක් පවතින්න ඕන. අපි පරමාණු ක්‍රමාංකය 2 වෙන මූලද්‍රව්‍යයට ගියොත් පරමාණු ක්‍රමාංකය 2 වෙනවා. හීලියම් වල න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටි වටේ ශක්ති මට්ටම් තියෙනවා. ශක්ති මට්ටම් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් වෙනකම් පවතින්න පුළුවන්. හීලියම් වල පරමාණුක ක්‍රමාංකය 2යි. එහෙනම් ප්‍රෝටෝන 2යි, ඉලෙක්ට්‍රෝන 2යි. ඒ ඉලෙක්ට්‍රෝන 2 පළවෙනි ශක්ති මට්ටමේ පවතිනවා.
ඊළඟ පරමාණු විදිහට අපි ගත්තොත් ලිතියම් වල පරමාණුක ක්‍රමාංකය 3යි කියලා අපි සලකනවා. එයාගේ න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටි වටේ ශක්ති මට්ටම් තියෙනවා. පරමාණුක ක්‍රමාංකය 3 නම් ප්‍රෝටෝන 3යි ඉලෙක්ට්‍රෝනත් 3යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 3ක් අපි පුරවන්න ඕන. පළවෙනි ශක්ති මට්ටමට අපිට ඉලෙක්ට්‍රෝන 2ක් පුරවන්න පුළුවන්. ඔබට මතක් වෙන්න ඕන පළවෙනි ශක්ති මට්ටමේ පවතින පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. එහෙනම් ලිතියම් වල ඉතිරි ඉලෙක්ට්‍රෝනය අපිට ගෙනියන්න වෙනවා ඊළඟ ශක්ති මට්ටමට. එහෙනම් ඔය ආකාරයට තමයි ලිතියම් වල ඉලෙක්ට්‍රෝන පිළිලා තියෙන්න ඕනේ. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේ ආකාරයට ලිතියම් වල ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙනවා. අපි ඊළඟ පරමාණුවට ගියොත් අපි සලකනවා පරමාණු ක්‍රමාංකයේ 4 වෙනි පරමාණුව බෙරිලියම් කියලා. පරමාණු ක්‍රමාංකයේ 4 නම් එහි අපි සලකනවා ප්‍රෝටෝන 4ක් තියෙන්න ඕන, ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන්න ඕන. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමට මට සරලව ඉලෙක්ට්‍රෝන 2ක් පුරවන්න පුළුවන්. දෙකකට වඩා පවතින්න බැරි නිසා දෙවෙනි ශක්ති මට්ටමට ඉතිරි ඉලෙක්ට්‍රෝන 2 පුරවන්න පුළුවන්. එහෙනම් බෙරිලියම් වල ඉලෙක්ට්‍රෝන පවතිනවා පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. අපි ඊළඟ පරමාණු විදිහට බෝරෝන් වල පරමාණු ක්‍රමාංකය 5යි. එහෙනම් ප්‍රෝටෝන 5යි, ඉලෙක්ට්‍රෝන 5යි. ඉලෙක්ට්‍රෝන 5 පවතින්න ඕන න්‍යෂ්ටි වටා ශක්ති මට්ටම් වල. අපි පළවෙනි ශක්ති මට්ටමට ගියොත් එහි ඉලෙක්ට්‍රෝන 2ක් පවතිනවා. දෙවෙනි ශක්ති මට්ටමට ආපුවම එහි ඉතුරු ඉලෙක්ට්‍රෝන පවතින්න ඕන 1යි, 2යි, 3ක්. එහෙම වුණාම තමයි බෝරෝන් වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5 බවට පත් වෙන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 3යි. ඊළඟට අපි කාබන් පරමාණුවට යනවා. කාබන් පරමාණුවේ පරමාණු ක්‍රමාංකය 6යි. එයාගේ නම් පවතින්න ඕන උපරිම ඉලෙක්ට්‍රෝන 6ක්. මේ ඉලෙක්ට්‍රෝන 6 පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් එන්න ඕන. ඒ වගේම දෙවෙනි ශක්ති මට්ටමට තව ඉලෙක්ට්‍රෝන 4ක් පිරුණම 3යි, 4යි, 5යි, 6යි විදිහට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ වෙනවා. එහෙනම් කාබන් වල ඔබට දකින්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. අපි යනවා ඊළඟ මූලද්‍රව්‍ය නයිට්‍රජන්. පරමාණු ක්‍රමාංකය 7යි. එහෙනම් ප්‍රෝටෝන 7ක් තියෙනවා, ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් පවතිනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉතිරි ඉලෙක්ට්‍රෝන 5 පවතින්න ඕන. මෙතන 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි. ඔය ආකාරයට නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන පවතිනවා. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි ආකාරයට තමයි නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන පවතින්නේ. අපි ඊළඟ මූලද්‍රව්‍යයට යනවා ඔක්සිජන්. ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8යි. එහෙනම් ප්‍රෝටෝන 8යි, ඉලෙක්ට්‍රෝන 8ක් වෙන්න ඕන. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් එනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් යන්න ඕන. ඔය ආකාරයට ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන පළවෙනි ශක්ති මට්ටමේ 2ක් හා දෙවෙනි ශක්ති මට්ටමේ 6ක් පවතිනවා. ඊළඟ මූලද්‍රව්‍ය අපි කතා කරනවා ෆ්ලුවරින්. පරමාණු ක්‍රමාංකය 9යි, ප්‍රෝටෝන 9යි, ඉලෙක්ට්‍රෝන 9ක් වෙන්න ඕන. එහෙනම් ඉලෙක්ට්‍රෝන 9 අපිට පුරවන්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටම 2යි, දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 7ක් වෙනකම්. 1යි, 2යි, 3යි, 4යි, 5යි, 6යි, 7යි. එහෙනම් ඔබට දකින්න පුළුවන් ෆ්ලුවරින් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. අපි ඊළඟ මූලද්‍රව්‍ය විදිහට සාකච්ඡා කරනවා නියෝන්. පරමාණු ක්‍රමාංකය 10යි. එහෙනම් ප්‍රෝටෝන 10ක් වෙන්න ඕන. එම නිසා ඉලෙක්ට්‍රෝනත් 10 වෙන්න ඕන. 10ක් නම් පවතින්න ඕනේ. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් එන්න ඕන. දෙවෙනි ශක්ති මට්ටමට 8ක් එන්න ඕන. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ 1යි, 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10 වෙනකන් ඉලෙක්ට්‍රෝන පවතින්න ඕන. අපි ඊළඟ පරමාණුව සෝඩියම් වලට ගියොත් පරමාණු ක්‍රමාංකය 11යි. ප්‍රෝටෝන 11ක් පවතිනවා. ඒ වගේම ඉලෙක්ට්‍රෝනත් 11ක් පවතිනවා. එහෙනම් ඔන්න ඉලෙක්ට්‍රෝන 11 පිරෙව හැකි. පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 2ක් එනවා. දෙවෙනි ශක්ති මට්ටමට තවත් ඉලෙක්ට්‍රෝන 8ක් වෙනකම් පුරවන්න පුළුවන්. එහෙනම් 2ට පස්සේ 3, 4, 5, 6,
7 8 9 10 කියන ඉලෙක්ට්‍රෝන පුරවපුවම දෙවෙනි ශක්ති මට්ටමේ පවතින්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉවර වෙනවා. එහෙනම් සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන 11න් ඉලෙක්ට්‍රෝන 10ක් අපි පුරවලා තියෙනවා අභ්‍යන්තර ශක්ති මට්ටම් දෙකට. එම නිසා ඉතිරි ඉලෙක්ට්‍රෝනය අපිට ගෙනියන්න වෙනවා න්‍යෂ්ටියට ඈතින් තියෙන තුන්වෙනි ශක්ති මට්ටමට. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමට තවත් ඉලෙක්ට්‍රෝනයක් ආපුවම සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන සම්පූර්ණ වෙනවා. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි විදිහට. අපි මැග්නීසියම් වලට ගියොත් මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12යි. එහෙනම් ප්‍රෝටෝන 12ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 12ක් වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන 12 අපිට එහෙනම් පිරෙව හැකි පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8යි. එතන 10ක් තියෙනවා. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ ඉතිරි ඉලෙක්ට්‍රෝන 2 ගෙනිච්චොත් ඔන්න තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් එන්න ඕන. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕන මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන පවතින්නේ පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ 2යි කියලා. ඊළඟට ඇලුමිනියම් වලට ගියොත් ඇලුමිනියම් වල පරමාණු ක්‍රමාංකය 13යි, ප්‍රෝටෝන 13ක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 13ක් වෙන්න ඕන. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එනවා 2ක්, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිරෙන්න ඕන. ඉතුරු ඉලෙක්ට්‍රෝන 3 තුන්වෙනි ශක්ති මට්ටමට යන්න ඕන 1යි 2යි 3ක් විදිහට. එහෙනම් ඇලුමිනියම් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3යි. අපි ඊළඟ මූලද්‍රව්‍ය විදිහට සාකච්ඡා කරනවා සිලිකන්. පරමාණු ක්‍රමාංකය 14යි, ප්‍රෝටෝන 14යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 14ක් තියෙන්න ඕන. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පවතින්න ඕන. තවත් ඉලෙක්ට්‍රෝන 4ක් තුන්වෙනි ශක්ති මට්ටමේ පවතින්න ඕන. 1යි 2යි 3යි 4යි විදිහට. එහෙනම් සිලිකන් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පවතිනවා. අපි ඊළඟ මූලද්‍රව්‍ය විදිහට සාකච්ඡා කරන ෆොස්ෆරස්. ෆොස්ෆරස් වල පරමාණු ක්‍රමාංකය 15යි. එහෙනම් ප්‍රෝටෝන 15යි, ඉලෙක්ට්‍රෝන 15ක් වෙන්න ඕන. අපි ඉලෙක්ට්‍රෝන පිරෙවුවොත් එහෙම පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 2ක් එනවා. දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8ක් එනවා. තුන්වෙනි ශක්ති මට්ටමට තවත් ඉලෙක්ට්‍රෝන 5ක් එන්න ඕන. 1යි 2යි 3යි 4යි 5යි විදිහට. එහෙනම් ෆොස්ෆරස් වල ඔබට පේන්න ඕන පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් ආකාරයට තමයි ෆොස්ෆරස් වල ඉලෙක්ට්‍රෝන පවතින්නේ. අපි යනවා ඊළඟ මූලද්‍රව්‍යයට. සල්ෆර්. පරමාණු ක්‍රමාංකය 16යි. එහෙනම් ප්‍රෝටෝන 16ක් වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන 16ක් වෙන්න ඕන. එහෙනම් අපිට පිරෙව හැකි පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 2ක් එන්න ඕන. දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8ක් එන්න ඕන. තුන්වෙනි ශක්ති මට්ටමට තවත් ඉලෙක්ට්‍රෝන 6ක් එන්න ඕන 16ක් සම්පූර්ණ වෙන්න. එහෙනම් තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. එහෙනම් සල්ෆර් වල ඔබට දකින්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි ආකාරයට තමයි ඉලෙක්ට්‍රෝන පවතින්නේ. අපි ඊළඟ මූලද්‍රව්‍ය විදිහට කතා කරනවා ක්ලෝරින්. ක්ලෝරින් වල පරමාණු ක්‍රමාංකය 17යි. එහෙනම් ප්‍රෝටෝන 17යි, ඉලෙක්ට්‍රෝන 17යි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් පවතිනවා. ඒ වගේම දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පවතින්න ඕන. තුන්වෙනි ශක්ති මට්ටමේ තවත් ඉලෙක්ට්‍රෝන 7ක් පවතින්න ඕන. එහෙනම් ක්ලෝරින් වල පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි ආකාරයට ඉලෙක්ට්‍රෝන පවතිනවා. අපි ඊළඟට කතා කරනවා ආගන්. පරමාණු ක්‍රමාංකය 18යි, ප්‍රෝටෝන 18ක් තියෙනවා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 18ක් වෙන්න ඕන. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පවතින්න ඕන. තුන්වෙනි ශක්ති මට්ටමේ තවත් ඉලෙක්ට්‍රෝන 8ක් පවතින්න පුළුවන්. එම 8 සම්පූර්ණ වුණම ආගන් වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 18 සම්පූර්ණ වෙනවා. එහෙනම් ඔබට ආගන් වල දකින්න පුළුවන් මේ ආකාරයට ඉලෙක්ට්‍රෝන පවතිනවා. ශක්ති මට්ටම් තුනම සම්පූර්ණයි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. අපි ඊළඟට කතා කරනවා පොටෑසියම්. පරමාණු ක්‍රමාංකය 19යි.
පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන ගණනට සමානයි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ගණනටත් සමානයි. ඉලෙක්ට්‍රෝන ගණන 19 වෙන්න ඕන. ඉලෙක්ට්‍රෝන ගණන 19 නම් පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. දැන් ඉලෙක්ට්‍රෝන 10ක් සම්පූර්ණයි. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් ආපුවම ඔන්න ඉලෙක්ට්‍රෝන 18ක් සම්පූර්ණයි. මම ඔබට කිව්වා ඔබේ විෂය නිර්දේශය තුල තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ක් පවතිනවා කියලා අපි ඉගෙන ගත්තට අපිට අවස්ථාව ලැබෙන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් දක්වා පවතින පරමාණු වල ඉලෙක්ට්‍රෝන පවතින ආකාරය සඳහන් කරන්න පමණයි. එම නිසා ඊළඟ ඉලෙක්ට්‍රෝනය පොටෑසියම් වල අපිට ගෙනියන්න වෙනවා ඊළඟ ශක්ති මට්ටමට න්‍යෂ්ටියෙන් ඈතින් තියෙන ඊළඟ ශක්ති මට්ටම හතරවෙනි ශක්ති මට්ටම හතරවෙනි ශක්ති මට්ටමට ඔන්න තව ඉලෙක්ට්‍රෝනයක් එකතු වුනම පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ වෙනවා. එහෙනම් පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන ඔබට දකින්න පුළුවන් පළවෙනි ශක්ති මට්ටමේ 2යි, දෙවෙනි එකේ 8යි, තුන්වෙනි ශක්ති මට්ටමේ 8යි, හතරවෙනි ශක්ති මට්ටමේ 1 ඉලෙක්ට්‍රෝනයක් විදිහට තියෙනවා කියලා. හරි. අපි අපේ විෂය නිර්දේශය තුල අවසාන වශයෙන් කතා කරනවා කැල්සියම් කියන පරමාණුව පිළිබඳව. මේ කැල්සියම් කියන පරමාණුවේ පරමාණු ක්‍රමාංකය 20යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන 20ක් පවතින්න ඕන. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 2ක් එනවා. දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8ක් වෙනකම් පුරවන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් එනවා. හතරවෙනි ශක්ති මට්ටමට යනකොට තව ඉලෙක්ට්‍රෝන 2ක් එකතු වෙන්න ඕන. එහෙනම් ඔය ආකාරයට කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන පවතිනවා. එහෙනම් ඔබ මේ ඉගෙන ගත්තේ මේ දක්වා මේ එක් ශක්ති මට්ටම් වල පවතින්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා හා ඒවා කොහොමද ශක්ති මට්ටම් වලට බෙදී ගිහින් තියෙන කියන කාරණා පිළිබඳව. අපි අද දවසේ කතා කළා පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම පිළිබඳව. ඒකේ ප්‍රධාන වශයෙන් අපි කතා කළා පදාර්ථ කියන්නේ මොනවද කියන කාරණාවත්. ඊට පස්සේ අපි කතා කළා ජෝන් ඩෝල්ටන්ගේ පරමාණුක වාදය පිළිබඳව. ඒ වගේම අපි කතා කළා පරමාණු තුල පවතින පුළුවන් උපපරමාණුක අංශු හා ප්‍රධාන වශයෙන් අපි කතා කළා ඉලෙක්ට්‍රෝන පිළිබඳව. ඉලෙක්ට්‍රෝන කොපමණ සංඛ්‍යාවක් කිසියම් ශක්ති මට්ටමක පවතින්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව මේ අද දවසේ අපි ඉගෙනගත්තු මේ කාරණා එකතු කරලා අපි ඊළඟ දවසේදී කතා කරනවා මේ පාඩමෙන් තවත් කොටසක්. ඒ තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳව. එම පාඩමේ කොටසෙන් නැවත ඔබ හමු වන තෙක් අදට සමුගන්නවා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.